කොහොමද ඉතින් කට්ටිය සාදරයෙන් පිළිගන්නවා අදත් වර්ල්ඩ් සිනමා ටෝක් අපේ YouTube වැඩසටහන වෙත. ඉතින් කට්ටිය අද අපි ඔයාලට දෙන්න යන්නේ Game of Thrones පළවෙනි කතා මාලාවේ අවසාන කොටස. ඊට කලින් අපි නවවන කොටසේ මොනවද වුනේ කියලා බලමු. සියවස් ගණන් තිස්සේ මොමන්ට් වංශයට අයිතිව තිබුණ කඩුවක් ප්‍රධානි මොමන්ට් විසින් ජෝන් ස්නෝවට දුන්නා. මේ කඩුව වැලේරියානු වානේ කඩුවක්. ඒ වගේම නයිට්ස් වොච් වල ප්‍රධානියෙක් වන මාස්ටර් ඒමන් කියන්නේත් ටාගරියන් වංශයේ කෙනෙක් කියලා ජෝන් ස්නෝ දැනගත්තා. මාගෝ එක්ක සරණ දුණු තුවාලයත් එක්ක කාල් රෝගෝ ඉන්නේ හොඳටම අමාරුවෙන්. කලිසි මොන දේ කරන්න හැදුවත් මේ දේ සාර්ථක වෙන්නේ නැහැ. වෙන කරන්න දෙයක් නැතිම නිසා මේරි කියන මායාකාරයට එන්න කියලා මන්දරයක් කරන්න කියනවා. ඒ වගේම කාල් රෝගෝගේ ප්‍රධානියෙක් මේ මායාකාරිය නවත්තන්න යද්දී කලිසිව තල්ලු කරලා දාපු එකෙන් කලිසිට ගොඩක් අමාරු වුණා. අධ්‍යක්ෂකම් අඩු තරුණ යුද නායකයෙක් වුණාට රොබ් කියන්නේ සරණට වගේම උපායන් වලටත් ගොඩක් දක්ෂ කෙනෙක්. බලගතු ලැනිස්ටර් හමුදාවම මෝඩයට අන්දලා ලැනිස්ටර්වරුන්ගේ ප්‍රධානම සරණකාමියා රජුන් අසන්නයිවත් නැත්තම් ජේමි ලැනිස්ටර්ව අල්ලගන්න රොබ්ට පුළුවන් වුණා. අවසානයේදී මෙච්චර දවසක් හිර කරලා තිබ්බ නෙට් ස්ටාක්ව අරගෙන එනවා අවසන් තීන්දුව දෙන්න. සංසාගේ කීමට නෙට් එහෙමත් ජොප්‍රි රජතුමා කියලා පිළිගත්තට ජොප්‍රි කරන්නේ වෙනින්ම දෙයක්. සංසාගේවත් තමන්ගේ අම්මා සර්සිගේවත් වචන අහන්නේ නැතුව නෙට්ව මරලා දාන්න කියලා ජොප්‍රි කියනවා. අවසානයේදී මෙච්චර දක්ෂ බලවත් නෙට්ව නිර්පරාදේ මරලා දානවා. ඉතින් මේ ටික තමයි නවවන කොටසේ උන ප්‍රධාන දේවල් උනේ. එහෙමනම් අපි යමු අද වීඩියෝ එකට. මුලින්මවට පෙනෙනවා නෙට්ගේ මරණයෙන් පස්සේ නයිට්ස් වොච් වල කට්ටියව ගෙනියන යොරෙන් පුංචි ආර්යව මෙතනින් අරගෙන යනවා. මේ දේ දරා ගන්න බැරුව සංසත් කලහන් දාලා වැටෙනවා. පුංචි ආර්යව අරගෙන ගිහින් යොරෙන් කියනවා අදින් පස්සේ තමුන් කොල්ලෙක් හරියට මොලේ පාවිච්චි කරලා බේරෙන්න බලන්න කියලා යොරෙන් ආර්යගේ කොණ්ඩේ කපලා දානවා. ආර්යව මේකට කැමති නැති වුණත් ඒ වගේම යොරෙන් කියනවා අපි යන්නේ උතුරට කියලා. හැමදාම හීනෙන් ඇස් තුනේ කපුඩු එක්ක දකින බ්‍රෑන් මේ ගැන වනචාරී ඕෂත් එක්ක කියනවා. බ්‍රෑන් ඕෂට කියනවා ඌට ඇස් තුනක් තිබ්බා ඌත් එක්ක යන්න මට එන්න කිව්වා. මමත් ගියා කියලා බ්‍රෑන් කියනවා. ඒ වගේම බ්‍රෑන් කියනවා ඌ මාව අරගෙන ගියේ සෝන්ගෙට. එතන මගේ තාත්තත් හිටියා කියනවා. හැබැයි ඕෂ නම් කියන්නේ ඔයාගේ තාත්තා ගොඩ කාලෙකට සෝන්ගෙට නම් එන එකක් නෑ කියලයි ඕෂ කියන්නේ. ඕෂ සහ බ්‍රෑන් යන්නේ සොහොන්ගෙට. මෙතන තියෙන එක එක සොහොන් ගෙවල් පෙන්නලා බ්‍රෑන් කියනවා ඔය ඉන්නේ මගේ සීයා රිකාඩ් උතුමාණන්. පිස්සු රජා එරිස් එයාව පණ පිටින් පුච්චලා දැම්මා. ඔය ඉන්නේ ලියෙන්න මගේ තාත්තගේ නංගි. රොබර් රජතුමා තමයි එයාව බඳින්න හිටියේ. හැබැයි රේගාර් රාගේරියන් එයාව පැහැරගත්තා. මෙයාව බේරගන්න තමා රොබර්ට් යුද්ධේ පටන් ගත්තේ කියනවා. අන්න අතන තමා මම තාත්තා ඉන්නව දැක්ක කියලා බ්‍රෑන් කියනවා. ඕෂ නම් කියන්නේ බලන්නකෝ එතන නම් ඔයාගේ තාත්තා නෑ නේද කියලා කියනවා. ඒත් එක්කම ඕෂ සහ බ්‍රෑන් ඉන්න තැනට උර්කෙක් එනවා. මේකට ඕෂ හොඳටම බය වෙනවා. හැබැයි ඉතින් මේ උර්කයා බ්‍රෑන්ගේ මල්ලේ රිකෝන්ගේ. බ්‍රෑන් අහනවා මොනවාද මෙතන කරන්නේ මාත් එක්ක උඩට යමු කියනවා. හැබැයි රිකෝන් කියනවා මම ආවේ තාත්තා බලන්න මම දැක්කා එයා මේ හිටියා කියලා රිකෝන් කියනවා. බ්‍රෑන් අහනවා කොයි වෙලාවේද කියලා. ඊයේ රෑ මම නිදාගෙන ඉන්නකොට කියලා රිකෝන් මෙතනින් යනවා. ඕෂ කියනවා ඔයාලා දෙන්නටම එයා නැති පාළුව නිසා එහෙම දැනෙන්නේ. එහෙම නැතුව කියලා ඕෂ කියනකොටම මාස්ටර් ලුවින් බ්‍රෑන්ගේ අතට ලියුමක් දෙනවා. ඔයාලා දන්නවනේ ඒ මොකද්ද කියලා. නෙට්ගේ මරණයත් එක්ක කැට්ලින් හොඳටම අවුල් වෙලා ඉන්නේ. කැට්ලින්ට මේ වේදනාව දරා ගන්න අමාරු නිසා තනියම කැලේට ගිහින් අඬනවා. කැට්ලින් දකිනවා නෙට්ගේ මරණයත් එක්ක රොබ් එයාගේ කඩුවෙන් ගහකට ගහගෙන යනවා කියලා. කැට්ලින් කියනවා රොබ් ඔයාගේ කඩුව ඔයා මොට්ට කරගන්නවා කියලා කියනවා. කැට්ලින් වැළඳ ගන්න ගමන් රොබ් කියනවා මම ඔක්කොම මල්ලා දානවා අම්මේ එක්කෙනෙක්වත් ඉතුරු කරන්නේ නැහැ කියනවා. මේ වෙලාවේදී කින්ස් ලෑන්ඩින් සිංහාසන ශාලාවේදී සින්දු කියන මිනිස්සෙක් ජොප්‍රි ඉදිරියේ සින්දු කියනවා. හැබැයි ජොප්‍රි නම් කියන්නේ ඔයිට වැඩි හොඳට තැබෑරුම් වල සින්දු කියන්න පුළුවන් අය ඉන්නවා. මේ නිසා ජොප්‍රි අහනවා කියනකො මොකටද වැඩිය මාස ඇඟිලි වලටද දිවටද කියලා. දෙකෙන් එකක් තෝරගන්න තිබ්බොත් මොකද්ද ඉස්සෙල්ලාම තෝරගන්නේ අහනවා. එහෙම නැත්නම් මට බෙල්ල වුණත් කපන්න පුළුවන් කියලා ජොප්‍රි කියනවා. මේකට බය වෙලා මේ මිනිස්සයා කියනවා හැම කෙනාටම අත් ඕනනේ කියලා. ඒත් එක්කම ජොප්‍රි එහෙනම් දිව කපලා දාන්න කියලා සර් එලින්ට කියනවා. අදට රාජසභාවේ හිටිය ඇති කියලා ඉතුරු ටික සර්සිට බලා ගන්න කියලා ජොප්‍රි යනවා සංසගාවට. සංසගාවට ගිහින් ජොප්‍රි කියනවා එන්න මාත් එක්ක යන්න මට ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා කියලා කියනවා.
ඇතරම ජොප්‍රි සංසාව එක්කරගෙන යන්නේ කලින් දවසේ මරපු නෙට්ගේ ඔළුව පෙන්වන්න. මේකට බය වෙලා සංසා කියනවා අනේ මට නම් ඒක පෙන්වන්න එපා කියලා. ජොප්‍රි කියනවා අර ඉන්නේ තමුන්ගේ ද්‍රෝහී තාත්තා බලලා ඉගෙන ගන්න ද්‍රෝහීන්ට වෙන දේ. මම යාට ඉක්මන් මරණයක් අරගෙන ආවා කියනවා. සංසා කියනවා මට යන්න දෙන්න මම කිසිම ද්‍රෝහිකමක් කරන්නේ නැහැ කියනවා. හැබැයි ජොප්‍රි කියන්නේ අම්මා කිව්වා ඔයා බඳින්නම ඕන කියලා. ඒ නිසා හොඳම දේ මෙහෙට වෙලා කීකරු වෙලා ඉන්නක තමයි කියලා ඔළුව උස්සලා බලන්න කියලා ජොප්‍රි කියනවා. කොහොමරි සංසත් බලනවා නෙට්ගේ ඔළුව දිහා. ඒ වගේම ජොප්‍රි සංසා බලාගන්න ගැහැණු කෙනාගේ ඔළුවත් පෙන්නනවා. ජොප්‍රි කියනවා මම මගේ හමුදාව රැස් කරලා තමුන්ගේ ද්‍රෝහී අයව මරලා දැම්මට පස්සේ එයාගේ ඔළුවත් තමුන්ට ගෙනත් දෙන්නම් කියලා ජොප්‍රි කියනවා. සංසා නම් කියන්නේ ඊට කලින් මගේ අයියා ඔයාගේ ඔළුව දෙයි කියලා කියනවා. මේ දේ කිව්ව නිසා ජොප්‍රි යාගේ සේවකයෙක්ට කියනවා සංසාර ගහන්න කියලා. මේ දේත් එක්ක සංසාරත් හොඳටම තරහ යනවා. සංසා හදන්නේ ජොප්‍රි ඉන්න තැනින් පහළට තල්ලු කරලා දාන්න. හැබැයි මේ ගැන තේරුණ සැන්ඩෝර් ඇවිත් ලේඩික පිහගන්න කියලා ලේන්සුවක් දෙනවා. ජොප්‍රි ගියාට පස්සේ සැන්ඩෝර් කියනවා වේදනාව ටිකක් විඳගන්න වෙයි. එයාට ඕන දේ දෙන්න කියලා සැන්ඩෝර් මෙතනින් යනවා. හෙට බේරගන්න යන්න හිටපු රොබ්සා එයාගේ කට්ටියව අපට පෙන්නනවා. මෙතන උපවංශ ප්‍රධානියෙක් කියනවා දැන් රජතුමා වෙන්නේ රෙන්ලි. අපි කරන්න ඕන දකුණට ගිහින් එයාට එකතු වෙන එක කියනවා. හැබැයි රොබ් කියන්නේ රෙන්ලි නෙමෙයි රජතුමා. රෙන්ලි කියන්නේ රොබර්ට්ගේ බාල සහෝදරයා. බ්‍රෑන්ඩ් බෑ මට කලින් වින්ටර්පෙල්ලෝ රජතුමා වෙන්න. ඒ වගේම ස්ටැනිස්ට කලින් රෙන්ලිට බෑ රජ වෙන්න කියලා කියනවා. මේ ප්‍රධානිය අහනවා එහෙමනම් අපි ස්ටැනිට පක්ෂපාත වෙන්න ඕනද කියලා. ඒත් එක්කම අම්බර් ප්‍රධානිතුමා නැගිටලා කියනවා මේ රජවරු දෙන්න ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි. රෙන්ලිගෙන්වත් ස්ටැනිස්ගෙන්වත් මට වැඩක් නැහැ. දකුණුන් මොකටද උතුරු අපිව පාලනය කරන්නේ? එයාලා මොනවද දන්නේ? ප්‍රාකාරය ගැන හරි උතුර ගැන හරි. එයාලා අදහන දෙයියොත් බොරු දෙවියෙක්. ඇයි ආපහු අපිවම පාලනය කරගන්නේ නැත්තේ? අපි දන්නේ නැමුවේ මකරුන්ට විතරයි. දැන් මකරු මැරිලා ගිහිල්ලා. අම්බර් කියනවා අන්න ඉන්න මම දනනවන රජ්ජුරෝ කියලා රොප් ඉදිරියේ දිවුරනවා. ඒ වගේම අනිත් හැම කෙනාමත් උදර රජ්ජුරෝ කියලා රොප් ඉදිරියේ දිවුරනවා. මේ දෙයින් පස්සේ කැට්ලින් යනවා ජේමිව හම්බ වෙන්න. ජේමි ගාවට එන කැට්ට ජේමි ගොඩක් නරක විදියට කතා කරනවා. මේ නිසා ගලක් අරගෙන හොඳ පහරක් ජේමිට දෙනවා. කැට්ලින් අහනවා ජේමිගෙන් මගේ පුතා බ්‍රෑන්ඩ් කොහොමද අර කුළුණෙන් වැටුනේ කියලා. ජේමි කියනවා මමයි තල්ලු කරේ කියනවා. කැට් අහනවා ඒ ඇයිද කියලා. මේකට ජේමි කියනවා වැටලා මැරේ කියලා හිතුවා කියලා. ඇත්තටම අපිට පේන විදියට මේ සිද්ධියෙන් ජේමිත් හොඳටම අවුල් වෙලා ඉන්නේ. ලැනිස්ටර්වරුන්ගේ ප්‍රධානී රැස් වෙලා කතා කරන ගමන් ඉන්නේ ජේමි ලැනිස්ටර්ව අල්ලගත් එක ගැනයි. මෙතන ඉන්න කෙනෙක් කියනවා රොබ්ගේ උරුකයාම මිනිසු දුසුමුකුයි ඒ වගේ අශ්වයෝ මැරුවා කියනවා. අනිත් අය කියනවා බැරතියන්නරුත් අපිට විරුද්ධ වෙනවා. ඒ මදිර ජේමිත් අහුවෙලා එයාගේ හමුදාවත් විසිරලා ගිහිල්ලා. හොඳම දේ අපි සමාදාන වෙන්න බැලුවොත් හොඳයි කියනවා. මේකට අපේ කොට චරිතේ ටීරියන් කියනවා ජොප්‍රි නෙට්ගේ බෙල්ල කැපුව වෙලෙම හැමදේම නැති වෙලා ගියා කියනවා. මෙතනින් අය කියනවා සමාදාන වෙන්න බෑ. අපිව දුර්වලයි කියලා පෙන්වන්නත් බෑ. හොඳම දේ අපි සටන් කරමු කියනවා. මේකට තරහා ගියපු ටයිවින් කියනවා එයාලා ළඟ තමයි මගේ පුතා ඉන්නේ. ඒ නිසා හැමෝම එළියට යන්න කියලා කියනවා. හැමෝම ගියාට ටීරියන්ට නවතින්න කියලා ටයිවින් කියනවා. හැමෝම ගියාට පස්සේ ටයිවින් කියනවා නෙට් ගැන කිව්ව දේ හරි. එයා පණ පිටින් හිටියානම් එයාව පාවිච්චි කරලා ස්ටාක්කරු එක්ක සමාදාන වෙන්න තිබ්බා. ඒත් මෝඩකමයි පිස්සුවයි නිසා අපිට හැමදේම නැති වුණා. ටයිවින් කියනවා මම හිතන් හිටියේ තමුන් ලොකුම මෝඩයෙක් කියලා කියනවා. ටීරියන් කියනවා මම උපායන වලට තාම අලුත් කෙනෙක්. මෙතන තාම අපි හිටියොත් අනිවාර්යයෙන්ම පරාද වෙනවා කියලා කියනවා. මේකට ටයිවින් කියනවා අපි මෙතනින් ගිහින් හැරන්හිල් වලදී ආයමත් එකතු වෙනවා. හැබැයි ඒවා ආපහු කින්ස් ලෑන්ඩින් වලට යන්න ඕන. මම වෙනුවට දෙවෙනියා වෙන්න ඕන ඔයා. ඒ කොළු රජාව දනගස්සලා අම්මටත් ඒ දේම කරන්න ඕන නම් කියලා කියනවා. ටීරියන් අහනවා ඇයි ඒකට මාමව යවන්න නැත්තේ? වෙන කවුරුවත් නැතුව මාව යවන්න හදන්නේ ඇයි කියලා අහනවා. ටයිවින් කියන්නේ ඔයා මගේ පුතෙක්. හැබැයි අර තමුන්ගේ ගණිකාව එහෙම රාජසභාවට අරගෙන යන්න එපා කියලා කියනවා. අපිට දැන් පෙන්නනවා කලීසිව ළමයව හම්බවුණු නිසා කලීසි ඉන්නේ ගොඩක් අමාරුවෙන්. ජෝරාගෙන් කලීසි අහනවා මගේ පුතා කොහෙද කියලා. ජෝරා කියනවා ළමයා ජීවත් වුණේ නැහැ. එයා ඉපදෙන කොටත් හිටියේ මැරිලා කියලා කියනවා. ඒත් එක්ක මෙතනට එනවා අර මායාකාරී මීරි කියන ගැහණු කෙනා. මෙයා කියනවා මම එයාව එළියට ගත්තේ. එයාට කටුස්සෙක් වගේ පොරපොතු තිබ්බා. අන්දයි වවුලෙක් වගේ පිහාඩුත් තිබ්බා. මම එයාව ඇල්ලුවාම එයාගේ හැම කැඩිලා වැටුණා. ඇතුලේ ගොඩක් පණුවොත් හිටියා. මම එයාට කිව්වා මරණයට විතරයි ජීවත් කරවන්න පුළුවන් කියලා මේ ගැහණු කෙනා කියනවා. මේ ගැහණු කෙනාගෙන් කලීසි අහනවා කොහෙද කාල් රෝගෝ ඉන්නේ කියලා. මේ ගැහණු කෙනාත් කලීසිව එක් කරගෙන යනවා රෝගෝ පෙන්වන්න. එළියට යන කලීසි දකිනවා රෝගෝගේ හමුදාව නැහැ කියලා.
ජෝරා කියනවා අශ්වයා පිට යන්න බැරි කෙනා නියම නායකයෙක් නෙවෙයි ඩොක්ටරා කියා යන්නේ ශක්තිවන්තයා පස්සෙන් විතරයි කියලා කියනවා. ඇත්තටම අපිට පෙන්නනවා ඩ්‍රෝගෝ පණ විතරක් තියෙන මැරුණ මලමිනියක් වගේ තමයි ඉන්නේ. ඩ්‍රෝගෝ ගාවට යන කලිසිට තේරෙනවා ඩ්‍රෝගෝට පණ තියෙනවා කියලා. තාමත් එයා නැගිටලා ඉන්නේ නැත්තේ ඇයි කියලා කලිසි මීරිගෙන් අහනවා. මේ මායාකාර මීරි කියනවා ඉර බටහිරෙන් නැගලා නැගෙනහිරෙන් බහින කාලයක එයා නැගිටී කියලා කියනවා. මේ මායාකාරී ගැහණු කෙනා ළඟට යන කලිසි අහනවා ඔයා හැමදේම දැනගෙන හිටියා නේද කියලා. මීරි කියනවා උන් මගේ දෙවල පුච්චලා දැම්මා. ඒකෙන් මගේ දෙවියන්ට තරහ ගියා කියලා කියනවා. මම ඔයාව බේරගෙනත් ඇයි මෙහෙම කරේ කියලා කලිසි අහනවා. මීරි කියනවා ඔයා මාව බේරගන්න කලින් උන්ගෙන් 3 දෙනෙක් මාව දූෂණය කරා. මගේ දෙවියන්ගේ තන පිච්චෙනව දැක්කා. පාරවල් වල ඔලු ගොඩ ගහලා තිබ්බා. මට පාන්න හදලා දුන්න කෙනාගේ ඔලුවත් එතන තිබ්බා. ඉතින් ඔයා ඇත්තටම මොනවද බේරගත්තේ කියලා මීරි අහනවා. කලිසි කියනවා ඔයාගේ ජීවිතය කියලා. මේකට මීරි කියනවා පොඩ්ඩක් ඔය කාල්ඩ්‍රෝගෝ දිහා බලන්න. එයාව දැක්කම ජීවිතේ වටිනාකම පේනවද කියලා මේ මීරි අහනවා. නෙට් මැරුණ එක දැනගත්ත ජෝන් ස්නෝව් හදන්නේ නයිට් සූට් වලින් යන්න. මේක සෑම් වළක්වන්න හදනවා. සෑම් කියනවා එයාලා මිනිස්සු එවයි, පණිවිඩත් එවයි. ඔයා දන්නවනේ පැනලා යන අයට වෙන දේ. ඒ නිසා යන්න එපා කියලා ජෝන්ට යන්න නොදී සෑම් හිටගෙන ඉන්නවා. හැබැයි මේ දේවල් බලන්නේ නැතුව ජෝන් අශ්වයත් අරගෙන මෙතනින් යනවා. යන ගමන් ජෝන් දකිනවා එයාගේ යාළුවෝ පස්සෙන් එනවා කියලා. මේ එන්නේ සෑම් පීන්සා ශ්‍රේන්. එකපාරටම සෑම් ගහක අත්තක වැදිලා එදනම් වැඩෙනවා. මේ නිසා ජෝනුත් යනවා සෑම්ව බලන්න. ජෝන්ගේ යාළුවෝ කියනවා අපි ඔයාව අරගෙන යනවා ආපහු. ඔයාගේ අයියා වගේම අපිත් දැන් ඔයාගේ සහෝදරයෝ තමයි කියලා මේ අය කියනවා. ශ්‍රේන් කියනවා ඔයාගේ තාත්තා ගැන කනගාටුයි. ඒත් දැන් ඒ වගේ වැඩක් නැහැ. ජෝන් ඔයා දියුරුමත් දීලා ඉන්නේ. ඒ නිසා ඔයාට යන්න බෑ. ඔයා වචන කියලා ඉවරයි කියලා ශ්‍රේන් කියනවා. මේ වෙලාවේදී සෑම් දිවුරුමේ වචන කියනවා. මාගේ වචන අසා මාගේ දිවුරුමට සාක්ෂිකාරයෝ වෙන්න. පේනුත් කියනවා රාත්‍රී එළවෙන විට මගේ මුරකාවල ආරම්භේ එය මගේ මරණින් මිස අවසන් නොවේ. මගේ රාජකාරිය මා ජීවත් වී මිය යා යුතුයි. ශ්‍රේන් පීන් සෑම් මේ හැමෝම කියනවා දැන් අඳුරේ අසිපත මම වෙමි. ප්‍රාකාරය ආරක්ෂකයා මමයි. රාජධානයේ මිනිසුන් රකින්න පළිය මමයි. නයිට් සොච්චත මාගේ නම් වූ ජීවිතේ කැප කරමි. මේ රැයේ හා එළමෙන රැයවල් වල එසේම වේවා කියලා සෑම් ජෝන්ට එයාගේ කඩුවත් අරගෙන දෙනවා. කාල් ඩ්‍රෝගෝට කිසිම දෙයක් කරගන්න බැරි නිසා කලිසි ඉන්නේ ඩ්‍රෝගෝ ගාව. කලිසි කියනවා ඔයා සටන්කාරයෙක් හැමදාමත් එහෙමයි. ඔයා දැන් සටන් කරන්න ඕන. ඔයා සෑහෙන දුරක ඉන්නේ කියලා මම දන්නවා. ඒත් දැන් ඔයා සටන් කරන්න ඕන. ආපහු මා ළඟට එන්න ඕන කියලා කිව්වට මේ කිසිම දෙයක් හරියන්නේ නැහැ කියලා කලිසි දන්නවා. අකමැත්තෙන් වුණත් කලිසි තීරණයක් ගන්නවා ඩ්‍රෝගෝට මේ වේදනාවෙන් අයින් කරන්න. ඒ නිසා කලිසිම කොටයක් අරගෙන ඩ්‍රෝගෝගේ හුස්ම හිර කරලා මරලා දානවා. සිංහාසන ශාලාවේ යකඩ සිංහාසනේ දිහා බලන් ඉන්න බෙලිෂ් ගාවට එනවා වාරියස්. වාරියස් අහනවා එතන ඉන්න තිබ්බනම් ඔයාට මොන විදියට දැනෙන්නේ? ඔටුන්න ගැලපෙනවද? හැම ආර්යාවක්ම උතුමනන් කෙනෙක්ම ඔයාට ගරු කරනකොට අවුරුදු ගාණක් තිස්සේ ඔයාව පාච්චල් කරපු අය ඔයාට වඳිනකොට මොන වගේ දැනේද කියලා අහනවා. බෙලිෂ් කියනවා ඔයා මොනවද කරන්නේ එතන හිටියොත් කියලා. වාරියස් කියනවා මම නගරේ ඉන්න රජ වෙන්න ඕන නැති මිනිස්සු ටික දිනකින් කෙනෙක් කියලා කියනවා. බෙලිෂ් කියනවා බලන්නකෝ ඔයා දිහා. විදේශ රටකින් ආව මිනිහෙක්, ගොඩ දෙනෙක් බාල්දු කරපු කෙනෙක්, හැමෝම බය වෙච්ච කෙනෙක්. එක් රජෙක්ගෙන් තවත් රජෙක්ට කොඳුර මොනවා වුණත් මම ඔයාව අගය කරනවා කියලා බෙලිෂ් කියනවා. ඒ වගේම වාරියසුත් කියනවා මමත් ඔයාව අගය කරනවා සුළු වංශයක් අල්ලගෙන බලවත් අය එක්ක හැප්පෙන්න ලොකු හැකියාවක් තියෙන කෙනෙක් කියලා වාරියස් කියනවා. ඒත් එක්කම මෙතනට ජොප්රි එනවා. පුංචි ආර්යාව තනිකරම කොල්ලෙක් විදිහට වෙනස් කරපු යොරෙන් ආර්යාට අලුත් නමක් දෙනවා ඇරේ කියලා. යොරෙන් කියනවා අද ඉඳලා තමුන්ගේ නම ඇරේ. කවුරුත් ඕනට වඩා අනාථයෙක්ගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. මොකටද කාටවත් එයාලව වැඩක් නැති නිසා. ඉක්මනටම යන් ඔයාට ලොකු දුරක් යන්න තියෙනවා නරක කට්ටියක් එක්ක. මෙදා පාර අපිට 20ක් ඉන්නවා. පොඩි කොල්ලොයි පිරිමි මේ ඔක්කොම අරගෙන යන්නේ ප්‍රාකාරයට කියලා යොරෙන් කියනවා. යොරෙන් ආර්යාට උපදෙස් දෙනවා මේ ඉන්න අයගෙන් භාගයක්ම තමුන්ව රජුර අල්ලලා දෙයි සමාවක් අරගන්න. ඒ නිසා මූත්‍රා කරන්න එහෙම යනකොට කැලේට තනියම යන්න. එහෙම නැති වුණොත් මේ අය ඔයාව දූෂණය කරලා දායි. ඔහේ ඉන්න ඕන මේ කට්ටිය එක කොල්ලෝ කියලා යොරෙන් කියනවා. යොරෙන් ගියාට පස්සේ තඩි කොල්ලෙක් කැවෙත් ආර්යව බය කරනවා. මෙයාලා කතා වෙන්නේ මේ වැඩ ගන්න නැති කෙනාට මොකටද කඩුවක් තියෙන්නේ කියලායි. මෙයාලා කියනවා හරියට කෙල්ලෙක් වගේ ඕන ඔට්ටුවක් ඔය කඩුව හොරගම් කරන්න ඇති කියලා කියනවා. ආර්යය කඩුව ගන්න ඕන නිසා ආර්යව තල්ලු කරලා දාලා කඩුව ගන්න හදනකොට කඩුව අරගෙන ආර්යය කියනවා
මම දැනටමත් එක බදලයක මැරුවා. පේන විදිහට තමුන් නම් කවුරුත්ම මරලා නැතුව ඇති. තමුන් බොරුකාරයෙක් වුණාට මම එහෙම නෙවෙයි. බදලයන්ව මරන්න මම ගොඩක් දක්ෂයි. මම ඒකට ආසයි කියලා ආර්යා කියනවා. මෙතන ඉන්නවා රොබර්ට්ගේ අවජාතක පුතෙක් වන ගෙන්රි වැරතියන්. ගෙන්රිත් කියනවා පොඩි අයව තෝරගන්න ආසයි වගේ මම අවුරුදු 10ක් තිස්සේ යකඩ දැලුවා. මම තමුන්වත් වානේ වගේ තලන්නද කියලා අහනකොට ඒකට බය වෙලා මේ කොල්ලෝ මෙතනින් යනවා. ආර්යා කඩුව දිහා බලලා ගෙන්රි කියනවා පේන විදිහට මේ කඩුව බලකොටුවක හදපු එකක් වගේ. කොහෙන්ද මේ ඉස්සුවේ කියලා අහනවා. ආර්යා නම් කියන්නේ තෑගේ හම්බුන එකක් කියලයි. යොරෙන් කතා කරලා කියනවා මේ අයට ප්‍රාකාරයට තව ගොඩක් දුර තියෙනවා. ශීත ඍතුවත් ඉක්මනටම එනවා. මේ නිසා ඉක්මනටම යන් කියලා මේ අයව එක් කරගෙන යනවා. හැමදාම එකම කෑම හදලා දෙන නිසා ප්‍රධානී මොහමඩ් ජෝන් ස්නෝඩ් කියනවා අඩුම ගානේ වයින් ටිකක්වත් ගේන්න කියලා. ප්‍රධානී මොහමඩ් අහනවා හෙම්බත් වෙලා වගේ රෑගිය ගමනෙන්ද මහන්සිය දැනුනේ ඔච්චර බය වෙන්න එපා. රෑට එළියට යන ඔක්කොගෙන් බෙලි කපන්න හැදුවොත් ප්‍රාකාරේ රකින්න වෙන්නේ හොල්මන් වලට තමයි. අඩුම ගානේ ඔයා ගියේ නම්බුව නිසානේ. නම්බුව ගැනම හිතලා ආපහු ආවෙක හොඳයි කියලා මොහමඩ් කියනවා. මේකට ජෝන් කියන්නේ මම නෙවෙයි මගේ යාළුවෝ ටික තමයි මාව එක් කරගෙන ආවේ කියලා කියනවා. ජෝන් කියනවා එයාලා මගේ තාත්තා මරලා දාලා කියලා. මොහමඩ් අහනවා තමුන් එයාට පණ දෙන්නද යන්නේ? අපිට ඕවා දැන් ඇති වෙලා තියෙන්නේ. ප්‍රාකාරයට එහා ගමක්ම අතහැරලා දාලා ගිහින්ලු රැයට කඳුවල ගින්දර පේනවලු. ගොම්මනේ ඉඳන් පාන්දර වෙනකම්ම. අල්ලගත්ත වනචාරියෙක් කියනවා එයාගේ ගෝත්‍ර රහස් තැනක එකතු වෙනවලු. දෙයියෝ තමා දන්නේ මොනවද කරන්න හදන්නේ කියලා මොහමඩ් කියනවා. ඒ වගේ මොහමඩ් කියනවා අපේ කට්ටිය වගේක් නිල් ඇස් තියෙන මිනි හතරක් දැකලා හොඳ වෙලාවට මොලේ පාවිච්චි කරලා එයාලා ඒවා පුච්චලා දාලා. ඇත්තටම ජෝන් ඔයා හිතනවද ඔයාගේ අයියාගේ යුද්ධේ අපේකට වඩා ලොකුයි කියලා? මැරුණ මිනිස්සුයි ඊට හපන් දේවලුයි අපිව රෑ කාලේ දඩයන් කරන්න එනකොට සිංහාසනේ ඉන්නේ කවුද කියන එක වැදගත් වෙයි කියලා හිතනවද? ජෝන් මට ඔයාවයි ඔයාගේ උර්කෑවයි අපි එක අරගෙන යන්න ඕන. හෙට අපි ප්‍රාකාරයෙන් එහාට යනවා කියලා ප්‍රධානී මොහමඩ් කියනවා. ජෝන් අහනවා ප්‍රාකාරයෙන් එහාට යන්නේ ඇයි කියලා. ප්‍රධානී මොහමඩ් කියනවා මම නිවටෙක් වගේ හිම වැඩනකම්ම ඉන්නේ නෑ. මොනවද වෙන්නේ කියලා දැනගන්න ඕන. නයිට්ස් වොච් එකේ හැමෝම ආයුධ අරගෙන එහාට යනවා. වනචාරී හරි දවල් ඇවිදින්න හරි ඕනම කෙනෙකුට විරුද්ධව. අපි බෙන්ජන් ස්ටාක් හොයා ගන්නවා. මැරිලා හරි පණ පිටින් හරි. මමයි මේකට අණ දෙන්නේ. ඉතින් ජෝන් ස්නෝ උතුමාණනි තව බාරක් අහනවා ඔයා නයිට්ස් වොච් වල සහෝදරයෙක්ද නැත්නම් යුද්ධ සෙල්ලම් කරන පොඩි කොළු ගැටයෙක්ද කියලා ප්‍රධානී මොහමඩ් කියනවා. මේ විදියට නයිට්ස් වොච් එකේ හැම කෙනෙක්ම යනවා ප්‍රාකාරයෙන් එහා මොනවද වෙන්නේ කියලා බලන්න. කලිසි විසින්ම කාල් රෝගෝ මල්ලා දැම්ම නිසා ලොකු සෑයක් ඉදි කරලා තියෙනවා මිනිහ පුච්චලා දාන්න. රෙකාරෝ ඇවිත් අහනවා ඔබතුමීද මෙහෙම කරන්න කිව්වේ කියලා. කලිසි ගාවට එන ජෝරා මොහමඩ් කියනවා ඩ්‍රෝගෝට මකර බිත්තුලින් වැඩක් නැහැ. ඕවා විකුණලා දාලා ඔයාට පොහොසත් කෙනෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් කියනවා. කලිසි කියන්නේ ඕවා මට දුන්නේ විකුණන්න නෙවෙයි කියනවා. මෙතන ජෝරා කියනවා මගේ රජිනියනි මගේ මරණිතෙක් ඔබතුමීට සේවය කරන්න මම දිවුරුවා. මම දන්නවා ඔයා කරන්න හදන දේ කලිසි. රෝගෝට යන්න දෙන්න ඔයා කරන්න හදන දේ කරන්න එපා කියනවා. කලිසි කියනවා මම දන්නවා මම කරන්න හදන දේ. ඔයාට ඒක තේරෙන්නේ නෑ කියනවා. ජෝරා කියනවා මට බෑ පැත්තකට වෙලා බලාගෙන ඉන්න. ඔයා දැරසායට යනකම්. මට ඔයා පිච්චෙන බලාගෙන ඉන්න බෑ කියලා ජෝරා කියනවා. ඒකට බය වෙන්න එපා කියලා මෙතන ඉන්න අයට කලිසි කියනවා ඔයාලා මගේ හමුදාවෙයි. මට පේන්නේ වහල් මුහුණු ටිකක්. මම ඔයාලව නිදහස් කරනවා. කැමති කෙනෙක්ට මෙතන යන්න පුළුවන්. කිසිම කෙනෙක් ඔයාලව නවත්තන්නේ නැහැ. හැබැයි ඔයාලා නවතිනවා නම් ඒ සහෝදර සහෝදරයෝ විදියට ස්වාමි පුරුෂයන් හා භාර්යාවන් විදියට කියලා කියනවා. කලිසි කියනවා මේ මායාකාරී මීරිව දරසයට බඳින්න කියලා. කලිසි කියනවා මම තමයි ඩැනේරියස් ස්ට්‍රෝම්බෝන්. මම පැරණි වැලේරියාවේ ලේ තියෙන ටාගේරියන් වංශයේ කෙනෙක්. මම තමයි මකර දුව. මම මේක දිවුරුලා කියනවා. තමුල්ලට රිද්දනාය මැරෙන්නේ විලාප දීලා කියලා දරසයට ගිනි තියනවා. ඒ වගේම කාලිසිත් යනවා දරසයට. ඔයාලා හිතන්නේ මොනවා වෙයි කියලාද? ජෝරා මොහමඩ් රෙකාරෝ මේ අය දකින දෙයින් හොඳටම බය වෙනවා. ඇත්තටම කාලිසි මැරිලත් නැහැ. ඒ වගේම එයාත් එක්ක ඉන්නවා මකරු. ඉතින් කට්ටිය ගේම් ඔෆ් ත්‍රෝන්ස් පළවෙනි කතාමාලාවේ අවසාන කොටසත් අපි අරගෙන ආවා. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම අපට කියන්න. ගේම් ඔෆ් ත්‍රෝන්ස් දෙවෙනි කතාමාලාවත් ඕන කියලා කියන අය පොඩිවට අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් දාගෙන යමු. මොකද මේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල පටන් ගන්නම විතරයි. ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියන්නේ බැලුවොත් ඉක්මනටම ආස හිතන සුපිරිම කතාමාලාවක්. ජය වේවා.